මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා දැනට ඇමරිකාවේ පදිංචි ගොඩේවත්ත පුෂ්ප කුමාර සහ රමණි පුංචි හේවා යන අයගේ පවුලේ සැම විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වයේ දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පේරාදෙණිය ටිව්ටර්න් හි පදිංචි අවුරුදු 96ක් වයස ඇති තිලකාද සිල්වා ආදරණීය මෑණියන් හට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබ උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මෙම පුණ්‍ය කුසලය හේතු පාරමිතාවක් වේවා. පරලෝ සැපත් කඹුරුපිටිය මාපලානේ පදිංචිව සිටි විශ්‍රාමලත් පොලිස් පරීක්ෂක ගොඩේවත්ත ආරච්චිගේ සයිමන් පියදාස පියාණන්ටද තිරිමාන්නගේ ඥානවතී මෑණියන්ටද පියසිරි ගාර්දියේ පුංචි හේවා පියාණන්ටද අශෝක පුංචි හේවා වැඩිමහල් සොහොයුරාටද එමිල් රංජිත් පුංචි හේවා සොහොයුරාණන්ටද ලෙස්ලි කුරුප්පු සොහොයුරාටද ඇතුළු දායකත්වයේ දරූ අය නමින් මියගිය සියලුම සංසාරගත ඥාතිවරුන්ට මේ උතුම් ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලය අනුමෝදන් වෙත්වා. උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවා. එමෙන්ම කොරෝනා වසංගතයෙන් මියගිය සියලුම දෙනාටත් උතුම් නිර්වාණ සුවය අත් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා. පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චහි භික්ඛවේ ධම්මේහි සවන්නාගතෝ භික්ඛු ආහුනීයෝ හෝති පාහුනීයෝ දක්ඛිනීයෝ අංජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයෙන් තරන්නා වූ පින්තුන් ප්‍රමුඛ මේ මොහොත ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා ඉඩකඩ යොදා ගත්තා වූ සදහැවර පින්වත්නි, අලුත් දෙයක් කියන්නයි සෝදානම් වෙන්නේ. පහසු දෙයක් වගේම නොසිතූ දෙයක්. මම හිතන්නේ ගෞතම සසුන තුල ඉහාත්ම වශයෙන්ම සැනසීම සොයන විරාගික බැවින් පූජනීයත්වයට ඉබේ පත්වෙන, පූජනීයත්වය හොයන නෙවෙයි, මේ ස්වභාවයක් ඔබ හොයමින් ඉන්නවා නම් මේ සඳහා ගත යුතු පහසු ක්‍රියාමාර්ගයක් ගැන කතා කරන්නයි මේ සෝදානම් වෙන්නේ. කොහොමත් අපි මේ ධර්ම දේශනාවන් වසර 40කට 45කට පෙර හොයන්න පටන් අරගෙන තේරුම් අරන පටන්ගෙන අනතුරුව දේශනා කරමින් ලිහිල් කරමින් ඇවිත් වෙනවා. ඒ ලිහිල් කරගත්ත ගමනේදී අපි ප්‍රකාශ කරන ලබන්නේ මෙය මේ තරම් පෙරම් පුරන්න හෝ මේ තරම් අපහසු කාරණයක් නම් සුනිත සෝපාක වැනි අයන්නවත් දන්නේ නැති අයට අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් නිවන් දොර අරගන්නට තේරුනේ කොහොමද කියලා. නිවන් දොරෝ කියපුවම එක කාමරයක් ඒකේ දොර අරගන්න ඕන කියලා හිතන්න හැම එපා. නමුත් මේක මිනිසාට ద్వාර දෙකක් තිබෙනවා. එකක් සංසාර ద్వාරය, අනික නිර්වාණ ద్వාරය. සංසාර ద్వාරය කොහොමත් ඇරිලා තියෙන්නේ. නමුත් නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූ සතුන් කියලා කියන්නේ. අනේ නිසා එහෙම ස්වර්ණ ద్వාරයකට දොර කොහේවත් නැති බවත් ඒත් ඔබ ළඟ තිබෙන බවත් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ බලන්න අංගුත්තර නිකායේ චක්කනිපාතේ පඨමාහුණීය කියන සූත්‍රයේ තිබෙනවා මෙන්න එහෙම දෙයක්. බුදුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරන අතරතුර
භික්ෂුන් වහන්සේලා අමතලා තිබෙනවා. උන්වහන්සේලා විට ළඟ හිටියම ප්‍රතිඋත්තර දෙනවා. අනතුරුව බුදුන් වහන්සේ කළ ප්‍රකාශය මේ පරණ කතාවක් එහෙම කියන්න හදනවා නෙමෙයි මතක තියාගන්න. ඔබට මට අපට වළංගු අපට තේරුම් ගැනීමෙන් කල යුත්ත තේරුම් ගන්න පුළුවන් පාරක් මේකේ තිබෙන නිසායි මේ ගන්න හදන්නේ. මම අර මුලින් ගත්ත පාඩේ තිබෙන්නේ ච හි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ. එතන ඉතින් භික්ෂුන් වහන්සේලා නිසා භික්ෂු කියලා තියෙනවා. නමුත් ඔබටත් මේක වෙන්න බැරි නෑ කියන එක තමයි මම ඔබටත් මෙම තත්ත්වයටපත් වෙන්න බැරි නෑ කියන එක තමයි මා විශ්වාස කරන්නේ. මොකද්ද මේ පෙන්වන්නේ? ධර්ම කාරුණා 6කින් යුක්ත වුණොත් සමන්නාගතෝ කියන එකේ ඒ පුද්ගලයා ඔබ අයර වන්දනා කරන්නා වූ සංඝරත්නය වන්දනා කරන්නා වූ ගාථාවේ පවතින ආහුනෙය්‍ය පාහුනෙය්‍ය දක්ඛිනෙය්‍ය අංජලි කරණීය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස වෙනවලු. ලොකුගක් නෑ අංග 6යිනේ තියෙන්නේ. ඔය මම අහපු කතාවක් තියෙනවා අතර 40කට 45කට විතර ඉස්සර වෙලා මේ දැන් නම් මට කොතන තියෙනවද කියලා මතකත් නෑ. මේ භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එක්කන් ආවලු. මෙච්චර සිල් රකින්න බෑ කියලා මේ උපැවිදි වෙන්න තීරණය කරලා. සැබෑද මහන ඔබ මේ එහි ස්වාමීනි මට ශික්ෂාපද 10ක් රකින්න බෑ. හරි බැරි නම් කමක් නෑ. ඉතින් සිත කය වචන 3 විතරක් රැක ගන්නකෝ කියලා කිව්වයි කියනවනේ. අනේ ඒත් මට බෑ කිව්වයි කියනවනේ. එහෙනම් සිත විතරක් රැක ගන්න කිව්වා කියනවා. එහෙනම් මම ඉන්නම් කිව්වයි කියනවනේ. එහෙනම් සිත රැකගෙන අර ඔක්කොම කරගත්තයි කියලා කියනවනේ. ඉතින් මේකේ ඔය 6කට හරි කෝටියකට හරිද කොතරම් බෙදුවත් අන්තිමට එකයි කියන එක තේරුම් ගත්තාම එක තමයි 3ට බෙදෙන්නේ 3 තමයි 10ට බෙදෙන්නේ කියලා ඒකයි එකෙන් පෙන්වන්නේ. වගේ 6ක් කියලා කියවට බැලුවාම අන්තිමට එකයි ඇත්තේ. ඒ නිසා අපි සවන් දීලා බලමු. ධර්මකාරණා 6කින් සමන්නාගත කෙනා මේ වෙලාව තිබුණොත් මේ වචන 4 පහේ අර්ථය අගටත් පැහැදිලි කරලා දෙන්න. ඔබ දන්නවත් ඇති දැනටමත් සාමාන්‍යයෙන් දුර සිටගෙන આવුත් පිදීමට සුදුසු වෙනින් ආහුණ කියලත් ආගන්තුක සත්කාර කරන්නට සුදුසුෙන් පාහුණ කියලත් දක්ෂිනාර්හයින් කර්මඵල ආදා පුදන්න සුදුසුෙන් දක්ඛිනෙය කියලත් දොහොත් මෙදුරෙහි ඇඳලි වෙද නමස්කාර කරන්නට සුදුසුෙන් අංජලි කරණීය කියලත් ඒ වගේම පින් කැමැති පුද්ගලයාට පින් සුදු කර ගැනීමට පුණ්‍යක් ශ්‍රේෂ්ඨ වන බැවිනොත් තථාගත ශ්‍රාවක ආර්ය මහා සංඝරත්නයට මේ ගති ලක්ෂණ තියෙනවායි කියලායි පෙන්වන්නේ. නැති මේ කිව්ව පවණින් හාමුදුරුවෝ තුළ තියෙන්න ඕන කියන එකක් එහෙම කල්පනා කරන්න එපා. මෙතන හිටියේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණ කළේ භික්ෂූන්ට. ඔබටත් ඒ භික්ෂූන්ට තියෙනා වූ අසකරණාසය දිවකයිමයි තිබෙන්නේ. කාරණෙත් ඒක නම් ඔබටත් ඇඳුම මාරු නොකරම මේ තත්ත්වයට එන්න පුළුවන් වේවි. හැබැයි නිකම් බෑ. තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන වෙනවා. බලමු අපි මොකද කියලා තියෙන්නේ කියලා. එක කතමෙහි චහි මොකද්ද මේ කාරණා 6? ඉදවික්කවේ බික්කෝ චක්කුණා රූපන් දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපෙක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. මොකද මේ කියන්නේ? මහණෙනි යම් කිසි භික්ෂුවක් නැත්තම් නිවන් අවබෝධ කරන්න කැමති කෙනෙක්. ඒක උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් භික්ෂුණියක්. ඇහෙන් රූප දැක චක්කුණා රූපන් දිස්සා ඊට පස්සේ පෙන්නනවා ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයේදී සොම්නස් වෙන්නේ නැත්නම් සොම්නස් කියන්නේ සතරට ඉක්මවා ගිය ඇලෙන්නේ නැත්නම් රාග සහිත වෙන්නේ නැත්නම් සොම්නස් කියන එකේ තේරුම එතන ප්‍රවේදිත සුඛය කියන පැත්තට පත් වෙන්නේ නැත්නම් නේව සුමනෝ හෝති. ඒ වගේම දුම්මනෝ දුම්නස් වෙන්නේ නැත්නම් දුකටපත් වෙන්නේ නැත්නම්
පත් වෙන්නේ නැත්නම් කියනට සොම්නසට පත් නොවෙමි දුම්නසට පත් නොවෙමි. වචනයක් තියෙනවානේ. මේ උපෙක්කකෝ විහෙරති සතෝ සම්පජානෝ. ඒක තියෙනවනේ වචනේ. සිහියෙන් මන නුවණින් උපේක්ෂාව වාසය කරනවා නම් දැන් ඔබට මේක කරන්න බැරියයි. නැත්නම් සාමාන්‍ය සමාජයට මේක කරන්න බැරියයි. මේ බුදුන් වහන්සේ ඇහෙන් කරන්න වැඩක් දීලා තියෙනවා. ඇහැ පියාගෙන ඉන්න නෙවෙයි තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? නැත්නම් මේ සමාජය මොකද කරන්නේ? චක්කුණා රූපං දිස්වා uppajjati sukhan domanassan. uppajjati dukkhan domanassan. ඔය දෙක නෙවෙන්නේ. සුඛ සොම්නසටපත් වෙනවා දුක්ඛ දෝමනස්සයටපත් වෙනවා. ඉතින් දුක්ඛ දෝමනස්සයටපත් වෙනවා නම් පරිලාහ නිරේ ඉන්නවයි කියලා තියෙනවා. සුඛ සොම්නස්සයටපත් වෙනවා නම් දෙවියන් වගේ ඉන්නවයි කියලා කියනවා. දුක්ඛ දෝමනස්සයටපත් වෙන පරිලාහ නිරේ ඉන්න අයට නැත්නම් ඒ බඳු තත්යකට ඒක විදර්ශනා කරගන්න ක්ෂණ සම්පත්තිය නැහැ. දෙවියන් ඒකට ඇලිලා ඉන්න බැවින් ඔවුන්ටත් ඒක විදර්ශනා කරගන්න ක්ෂණ සම්පත්තිය නැහැ. අපට මේ දෙකම තියෙනවා. නමුත් අපි මේ දෙක පිටිපස්සේ ලුහු බඳින්න නේද පුරුදු වෙලා තිබෙන්නේ. ඔන්න ඔතනදී පොඩි දැනගැනීමක් අවශ්‍ය වෙනවා. මේ ලෝකෙට ඔබට එන විට ඔය දොරවල් පහ දීලා තියෙන පියාණන් ඉන්න නෙමෙයි. පාවිච්චි කරන්න. පාවිච්චි කරලා හඳුනා ගන්න. අවශ්‍ය දේවල් හඳුනාගෙන අදාළ ක්‍රියාකාරකම් කරන්න. නමුත් ඔබ ඒ අවශ්‍ය මොහොතක දකිනා හැන දේ හඳුනාගෙන කටයුතු කරන්න වෙනුවට ඔබ මේවායින් කැමති පැත්වල් හදාගෙන ඒවම හොයන්න යන්න පටන් ගන්නවා. හමු වෙනකොට දකිනවා නෙවෙයි හොයාන යන්න පටන් ගන්නවා. මගේ ජීවිතයේ උදාහරණයක් මතක් කළා ඔකට පසුගිය කාලේ. මේ වෙසක් පොසොන් එනකොට මිනිස්සු යාන වාහන අරගෙන සැදී පැහැදී ගෙවල් දොරවල් වහලා තොරම් බලන්න යනවා. ඒක වුන් යන්නේ වැඩ නවත්තලා තොරම්ම බලන්න. රැලි වෙනකල් සමහරට 10ක් 15ක්. අපටත් ඒ වගේ වෙසක් වගේ දවස්වල හවසට ආරාධනා ලැබෙනවා ධර්ම දේශනාවක් කරන්න යන්න කොහේ හරි. අපිත් ඉතින් වාහනයක නැගිලා ධර්ම දේශනාව සඳහා විහාරස්ථානයකට නැත්නම් අද ආරාධිත තැනකට යනවා. ඒ යනකොට අපටත් ওই පාරේ තියෙන තොරම් පේනවා. තොරම් පෙනෙනකොටත් ඒවා පාට සහ තේරම පේනවා. තොරම් පෙනෙන එක සහ තොරම් බලන්න යන එක සමානයිද? පෙනෙන එක ගැටුණාම ඉබේ හම්බ වෙන එක. බලන්න යන එක පන්නගෙන යාමක්. ඒ පන්නගෙන යන්නේ. පන්නගෙන යන්නේ යම් දෙයකට ඒකේ සැප තියෙන නිසා ප්‍රතික්ෂේප කරන්නේ යම් දෙයකට ඒකේ දුක නිසා. පේන්න බෑ කියලා කියන්නේ ඔය. මගේ ඇහැට පේනකොටත් මේ නායට අඳුකල වගේ කියලා හැම ඔය කියන්නේ. එතකොට එය ඔබ එනකොට ගෙන ආපු එකක්ද? මව් කුසෙන් බිහිවි මෙහාට එනකොට ඔය කියන මේ කතා කරන සුමනෝ දුම්මනෝ නැත්තම් සොම්නස දුම්නස නැත්තම් ඇලීම ගැටීම අරන් ආවද? නැහැ. එසේනම් ඔබට වැටහෙන කරුණක් තමයි මේ නිදහසේ හිටපු සිතට රූප හමු වෙන්න ගිහින් ඒව පස්සේ පන්නණ්ඩයි ප්‍රතික්ෂේප කරන්නයි ගිහින් හෙවත් ඇලෙන්ඩයි ගැටෙන්ඩයි ගිහින් අපි අර නිදහසේ ලෝකෙ බලන්න තිබෙච්ච එක වෙනකොට ලෝකෙට ඇලුණයි කියන එක. තවත් එකක් ඉතින් පැහැදිලි කරගත්තේ නැත්නම් මේක විස්තර මදි වෙනවා. ඒකයි මම මේ හැමදාමත් කියන දේවල් තමයි මේ කතා කරන්නේ. නමුත් මේ සූත්‍ර දේශනා විවිධ මට්ටමින් තියෙනකොට ඒවයින් අරන් පෙන්නකොට තවත් කෙනෙකුට තේරුම් ගන්න පහසු වෙනවනේ. මේ තියෙනවනේ දහසක් න්‍යාය තියෙනවායි කියලා.
එක්කෙනෙකුට හරියන එකක් තව කෙනෙකුට හරියන්නේ නැහැ, තව කෙනෙකුට වෙන විදියකින් හරියාවි. ඔය අපිට කතා කරන සමහර අය කියන්නේ අද නම් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද තේරුණායි කියලා හැම. බණ 10ක් 15ක් 25 30ක් 50 100ක් අහලා තේරි එනවා, නමුත් අවසානයේට තේරෙනවයි කියන එක. අන්න ඒ වගේ මේ පාරත් උදව් වෙන්න පුළුවන්. එවිට මේ ක්‍රියාකාරීත්වය හරියට හඳුනාගන්න සෞඛ්‍ය විද්‍යාව හෝ ජීව විද්‍යාව උගන්වන විදිහට නෙවෙයි. ඒ දෙකමත් මම කරලා තියෙන නිසා ඒකත් දන්නවා. ඒ නිසා ඒ විදිහට නෙමෙයි මම මේ කියන්නේ. ඒක අපට අදාළ නැහැ. ඒක ශාරීරික නිරෝගීව සහ ඇහි නිරෝධීව සඳහානේ. ඒක නෙමෙයි බුදුදහමේ පෙන්නන්නේ. මේ බාහිර ලෝකය හරිත වර්ණ නැත්තම් නොඑක් වර්ණයි. නමුත් රාත්‍රියට අපි එකට අමාවක කියලා. අමාවක රාත්‍රියක බැලුවොත් එහෙම මොකක්වත් නැහැ, කළුවර විතරයි. මේ මොකක්වත් නැහැ මෙහි. ගස් කොළන් නැහැ, සතා සතුන් නැහැ, ගොඩ නැගිලි නැහැ. ඒ අතුරුදහන් වෙලාද? නැහැ. ඒවත් තිබුණට අපට ගැටෙන්නේ ආලෝකයේ උදව්වෙන්. ඔන්න එක ප්‍රත්‍යක් අපි හොයාගන්නවා. ඒ වගේම මම පසුගිය දේශනාවකදී කළා මේ උපතින්ම දැස් නැති අය වෙනවා. ඔවුන්ට දවල් රැ දෙකක් තියෙනවද? අර මට මතකයි මම ওই දෙකේ හෝ තුනේ පන්තිනකොට කවියක් කියුවා, පාඩම් කරගත්තා. උණුසුම දැනේ දහවල මට රැයට වඩා වෙනසක් හැම තිබෙනවලු මෙහි මෙයට වඩා මට නොදැනෙන්නේ මා කන කොළුවෙකුළු කුඩා ලොකු වෙනකොට දැනේවිද මම අසමි අඬා කියලා. අර කන කියන්නේ ඇස් දෙක පේන්නේ නැහැ. එයාට මේ උණුසුමක් නම් තියෙන වරුණාම දහවල් රැ කියලා වෙනසක් නැහැ. එසේනම් ඇස නැතුව ඉපදුනොත් මේ ලෝකේ මොනම රූපයක්වත් නැහැ. මේ ලෝකේ නැද්ද? තිබෙනවා. කම්පෙත්ත තිබුණාට සෝත ద్వාරේ නැතිවෙදුනොත් එහෙම මොනම සද්දයක්වත් මේ ලෝකේ නැහැ. එතකොට එහෙමනම් ඒකෙන් තේරුම් ගන්න ඕන බාහිර ලෝකයේ ඇති වෙන දේවල් වෙනයි, ඒවා දැන ගැනීමට අපට වෙනම ප්‍රසාදයක් තියෙනවා, චක්ක ප්‍රසාද කියලා. ඒක නැත්නම් ලෝකෙ මොකුත් පේන්නේ නැහැ. දැන් ඉතින් ඔය ඇහි අරමුණු ගන්න පුළුවන් හැකියාවටනේ චක්කු ප්‍රසාදය කියන්නේ. ඒක වැටෙන සෙවන ඇන්ඩල්ටනේ ගෝචර රූපය කියන්නේ, ඉස්සරහයකට නෙවෙයිනේ. ඒකේ උදව් වෙන්නේ කඩපත ඔබ පෙන්නනකොට ඔබ බලන් ඉන්නේ කඩපත දිහා නෙවෙයි, ඔබේ පිළිබිඹුව දිහා. පිළිබිඹුවෙන් ඔබ දැක ගන්නවා. පිළිබිඹුවෙන් ඔබ දැක ගන්නවා වගේම බාහිර ලෝකේ දැක ගන්න ඇසේ පිළිබිඹුවක් පහළ වෙන්න අවශ්‍යයි. හරි. ඒ දෙකත් හරි. දැන් ඊට පස්සේ අපි ඉදිරියෙන් තියෙන දේ දකිනවා කියලා කියන එකේ තේරුම ඒවයි උදව්වෙන් මේ ඇස නිසා සිතට පහළ වෙන දේ දකින්න එක. දැන් ඉතින් මේක වටා ඔබට අගය එකතු කරගන්න පුළුවනි. හතුරෙක්ය, මිතුරෙක්ය, නරක දෙයක්ය, හොඳ දෙයක්ය, ඊර්ෂ්‍යාකාරයෙක්ය, වෛරක්කාරයෙක්ය, ප්‍රිය දෙකෙනෙක්ය, අප්‍රිය කෙනෙක්ය. ඒ ඉදිරියෙන් තියෙන පුද්ගලයාගේ ඔබ හදාගන්න හිතේද? ඉදිරියෙන් තියෙන ඉන්න පුද්ගලයා එක්කෙනෙක් නම් ඔහුට තවත් කෙනෙකුට ගැටෙනකොට ඔහු හතුරෙක් වශයෙන් පේන්න පුළුවනි. තව කෙනෙකුට අනිත් පැත්තේ මිතුරෙක් වශයෙන් පේන්න පුළුවනි. අනිත් කෙනෙකුට නන්නාඳුන කෙනෙක් විදිහට පේන්න පුළුවනි. තවත් කෙනෙකුට ගැලවුම්කරුවෙක් විදිහට පේන්න පුළුවනි. ඔහුද පෙනෙන්නේ ඔහුගේ උදව්වෙන්, ඔබ හදාගත්ත දේද පෙනෙන්නේ. ඔබ කවදා හරි ඉගෙන ගන්නවද ලෝකෙ නෙමෙයි මේ දකින්නේ සිත කියලා? ඔන්න බුදුහාමුදුරන්ගේ සර්වඥතාවය. තේරුම් ගන්න. අපි මේ නිකම්ම කතා කරන එකේ ඇත්ත මේ කතා කරන්නේ. දැන් එතකොට බාහිර දේවල් නිශ්ශබ්දයි. ඒකට අදාළ ඇලීම ගැටීම තුළ තමයි මේ කාමය කියන එක පවතින්නේ. ඒක පවතින දෙයක්ද? Taman හදාගත්ත දෙයක්ද? දැන් මෙසේ ඔබට යමක් දකින්නකොට පිළිකුලක් උපදිනවා කියන්නේ, ආසාවක් උපදිනවා කියන්නේ අලුත් එකක්ද Taman පරණ හදාගත්ත දෙයක් සිතට පහළ වීමද? අලුතෙන් දැක්කම ලෝභයකුත් නැහැ, දේශයකුත් නැහැ, උපේක්ෂාසගතය ස්වභාවය වෙනවා. මොකුත් දන්නේ නැහැ. නමුත් කල් යන්න සාමාන්‍යයෙන් පහු වෙනකොට කොහු වෙනවා කියන පහු වෙනකොට කොහු වෙනවායි කියලා. මෙන්න මේ ලෝකේ හඳුනා ගන්න දීපු ඇස
ඇලෙන්න ගැටෙන්න ගියාපම ලෝකෙත් එක්කලා ඇලීම් ගැටීම් ඇති කරගෙන පරණ වෙනවා. පරණ කරගන්නවා. පරණ කරගන්න ඒවා හිතේ තියාගන්නවා. අර පරිගණකේ දත්ත වගේ දත්ත තියෙන තැනක් පේන නැහැ ඉල්ලපුවම එනවනේ. ඒ අවකාශ කරලා තිබෙන නිසා. දැන් මේ සුඛ සෝමනස්සේ කියන්නේ බාහිර වස්තුවක තියෙන දෙයක්ද ඔබ හදාගත්ත දෙයක්ද? දැන් මේ සුඛ සෝමනස්ස දෙකට බෙදන්න ගියාම උපේක්ෂාවෙන් ඈතට ගියා කියලා තේරෙනවද? මේ නිකම්ම උපේක්ෂාව නෙමෙයි කතා කරන්නේ. උතක්ජනයස්තු උපේක්ෂාව නෙමෙයි. දැන් මේ සුම්මනෝ දුම්මනෝ කියන එකේ තේරුම මොකද්ද? සොම්නසේ ඇලෙනකොට සොම්නස මමයි, දුම්නසේ ඇලෙනකොට දුම්නස මමයි. අන්න මම හැදෙන තැන. ඇලීමෙනුත් මම හැදේ, ගැටීමෙනුත් මම හැදේ. දැන් ඇලීමෙන් විඳින්න පුළුවන්, නමුත් නැති වෙනකොට විඳවන්න වෙනවා. ගැටීමෙන් විඳවන්නම පුළුවන්. දැන් නිදහසේ ජීවත් වෙලා මේවා හඳුනාගෙන ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ජීවත් වෙලා යන්න දීපු ජීවිතය ඔබ වැරදි විදිහට ගත්තා නේද? අර කාම විවර්ධව හැදීම මං දැන් ඔතෙන්වත් ඔය තියෙන්නේ කාම විවර්ධව හැදීම තමයි මට පේන්නේ. තම තමන්ට අදාළ පරිදි හදාගන්න. ඕක තමයි මම වෙලාවකට කියන්නේ මේ ලෝකේ පාට කණ්ණාඩි දාගෙන බලනවායි කියලා. ලෝකේ කවදාත් කොළ පාටයි. නමුත් ඔබ එක එක කණ්ණාඩි දාගත්තාම කණ්ණාඩියේ පාටින් ලෝකේ පේනවා. දැන් තේරුණාද සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා? ලෝකේ තියෙන එකක්ද තමන් හදාගත්ත එකක්ද? මේ එන අරමුණෙහි බැඳෙන එකත් සක්කාය දිට්ඨිය, ඇලෙන එකත් සක්කාය දිට්ඨිය, ගැටෙන එකත්. දැන් උපදිනකොට නොතිබුණ ඇලීමක් ගැටීමක් හදාගෙන ඔබ නැවැත්තුවා නේද මේක? මේ හටගෙන හඳුනාගෙන වේගයෙන් දුම්රියක යනකොට වේගයෙන් බස් එකක යනකොට හඳුනාගෙන පහු වෙනවා. එන දේවල් එකකවත් ඇලෙන්න වෙලාවක් නැහැ නේ, වේගයෙන් පහු වෙනවා. ඒ වේගෙන් පහු වෙනවා වගේ ඇසෙන් කනට අරමුණුත් වේගෙන් ඇවිදින් යන්න එන්නේ. එතකොට ඔබගේ සුම්මනෝ දුම්මනෝ නැත්තම් සොම්නස් දුම්නස් වීම ඔබ විසින් හදාගත්ත පෞද්ගලික දෙයක්. ඒක ලෝකේ නෑ. ආයත්තර පදේ කියනවා මම. පසුගිය දින කීපයකම කියමින් හිටපු කාරණාව. ඕක තමයි බුදුවරුන්ට ලෝකෙට එලි කරන්න ඕන රහස. නුඹලා මේ තියෙන ලෝකයකට වසී වෙලා ඉන්නවා නෙමෙයි, නුඹලා සිතේ හදාගත්ත ලෝකයක් තුළට රැවටිලා ඒකෙනින් තව පරලෝකුත් හදා ගන්නවායි කියලා. දැන් අර සංකප්ප රාගෝ පුරිසස්ස කාමානේතේ කාමායන චිත්‍රානි ලෝකේ ගන්න. බාහිර ලෝකේ ගස්වැල් තිබෙනවා, මිනිස්සුත් ඉන්නවා. ඔවුන් නිහඬයි, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ වුන් හදා ගන්නවා හතුරාකොට, මිතුරාකොට. එතකොට හතුරාකොට හදා ගැනීම, මිතුරාකොට හැරීම, ඇලීම ගැටීම ඔවුන්ගේ වැඩක්ද ඔබේ වැඩක්ද? දැන් ඔබට නිදහසේ ඉන්න තිබිච්ච නිදහස ඔබ නැති කරගත්තා නේද? ඉන්පසුව තමයි මොකක්ද ඒකට කියන්නේ? හවසට නිවෙස්වල ගිනිකැලි සංදර්ශන හම්බ වෙන්නේ. ඇයි ඔය බාහිර හදාගත්ත කාරණා නිසා සිතට උපදිනවනේ. අමනාපේ උපදිනවා, උප්පජ්ජති මනාපං, උප්පජ්ජති ඉරිසියා, උපදින කෝධ, උපදින වෛර. හොඳයි හදාගත්තේ නැත්නම් උපදිනවද? දැන් මේ පෘථග්ජනයයි කියන්නේ මෙන්න මේ විදිහට සැනසille ජීවත් වෙන්න තිබිලා ඒක නැති කරගෙන දුක හදාගෙන යන සමාජයක් කියලා තේරෙනවද දැන්? ජීවිත අවසානයේ දක්වාම පරිලාහ සූත්‍රයේ පෙන්වන්නේ ඕක නේද? උදේ දවල් හවස දිනපතා දකින අහන හැම කාරණයක්ම අකමැත්ත, අප්‍රසන්න භාවයේ, අප්‍රසාදයේ උපදින දේවල් නම් දැන් දකින දේක තියෙන්නේ හදාගත්ත දේද? ඒකට සංකප්ප රාගය කියන්නේ ඇයි? ඒක සංකල්පයක් නිසා තියෙන දෙයක් නෙවෙයිනේ. දැන් මෙන්න මේ හදා ගැනීමේදී මොකද වෙන්නේ? ඇති වී නැති වෙන දේ නිට්ටය වෙනවා, අනිත්‍ය දේ නිට්ටය වෙනවා. ස්වභාවයෙන්ම
කැමරාවකට ආලෝකය වැටුනහම දලසයාපට තුර පිත්තුරේ සකස් වෙනවා වහාම වසා ලවනවා. ඒ වගේ මේ වහාම මේ හමුවීම හටගෙන නැසෙන්න දීලා තියෙන්නේ. ටික වෙලාවක් දීලා තියෙන්නේ. ඒක ඉදිරියටත් දිගටම භාවිතා කරන්න පුළුවන්. ඒ පෙනෙනවා නම් පෙනෙනවා සහ බලන්න යනවා අතර වෙනස දැන් බලන්න. පෙනෙනවා නම් යනකොට එනකොට පෙනෙන දේවල් හඳුනා ගන්නවා. බලන්න යනවා නම් කාලය ධනය සම කැප කරලා බාහිර දේවල් උදව්වෙන් තමන්ගේ සිත රවට්ටන්න පැය ගාණක් ඉඳගෙන ඉන්න යනවා. මට ඔය අවුරුදු 10 විතර කාලේ මේ මවගේ පියා මේ කිව්ව කතාවක් මතක තියෙනවා. හොඳද දන්නේ නැහැ කියන්නත්. මොකද ඒ වචන එච්චර මේ සමාජශීලී සහ මාධ්‍යට ගැලපෙන්නේ නැහැ. ඒ කාලේනේ ඔය ඔවුන්ගේ කාලේ තමයි ඔය 40 ගණන් වල 50 ගණන් වල මේ සිනමාව ආවේ. දැන් සිනමා ශාලාවලට ගියාම රිදී තිරයක් තිබෙන්නේ. මේ රිදී තිරයටනේ වැටෙන්නේ පින්තූර නැතුව පණ තියෙන මිනිස්සු ඒක නැහැනේ. දැන් මේක කලාවක් වශයෙන් සලකා බලා ඉතින් කලා ලෝකේ කලා රසිකත්වවල දියුණු වීමක් තිබෙනවා. එහෙම එකක් නෙමෙයි මම මේ කතා කරන්නේ. දැන් මේකට හදලා තිබුණා මේකට ඇතුළට යන අයට මේ බලන්න දෙයක් මොකක්වත් නැහැ. ගිහින් මේ සුදු පාට දිරයක් දෙහැ බලන් ඉඳලා නෙන්නේ. මේ ගොන්නු අරෙව් සල්ලි දියව් රෙද්ද බලව් තොපි ඵලයව් කියලා. ඒ කියන්නේ ඒක මොකුත් නැහැනේ බලන්න දෙයක් සල්ලි දිලාවට. නමුත් ඒක දිහා බලලා ඒගොල්ලොන්ගේ රංගපෑමට අනුව ලෝභයේ දේශයේම අවසන් හුරේ දාන එක විසුල් ගහන එක ඒගොල්ලෝ හිතන්නේ ඒකේ තියෙනවා කියලා තමන්ගේ හිතේ නෙවෙයි ඒක තියෙන්නේ. මම මොකද්ද උත්සාහ කරන්නේ? කාමයේ විඳිනවා කියලා කියන්නේ තමන්ගේ සිත තල මැරීමක් කියන එක පැහැදිලි කරන්න බුදුන් වහන්සේ බොහෝ උත්සාහ දරලා තිබෙනවා. එතකොට අර බලන්න යනවා කියන එකේ තේරුම තමන්ට ඒවැ සිතේ උපදවා ගන්න දේවල් තියෙනවා. ඒ උපදින්නේ නැහැ නිකන් ගැටීමෙන් හැම වෙලාව උපදවා ගන්නවා. එතකොට යනකොට පේන එක වෙනම කාරණයක්. දැන් ඉතින් මේක මෙහෙම කතා කරන්න දොරවල් 5ටම 6ටම කතා කරන්න වෙලාවක් ඉන්න එකකින් තේරුම් ගන්නත් ඕන. දැන් මේ විදිහට පෘථග්ජන පුද්ගලයා මේ සුම්මනෝ දුම්මනෝනේ කරන්නේ. අපි තවත් එකක් ගනිමු. ඔය වගේමයි සෝතේන සද්දං සුත්තා ආයත් නේව සුමනෝ හෝති නදුම්මනෝ. ඔවගේ සොම්නස් දොම්නස් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් උපේක්ෂා සහගතව හොඳයි. නමුත් පෘථග්ජන සමාජය කියන්නේ සොම්නස් දොම්නස් වෙනවා. අර රූපේ වගේ පෙළඹුණාවට ශබ්දයත් ඒ වගේමයි. ශබ්දේ හොඳ නරක අයන්න දන්නේ නැති කාලේ නෑ. ඊට පස්සේ මේකට පරුස වචන හොඳ රත්නකේ අගයක් එකතු කරලා ඒවා දකින්න ඇහෙනකොට ඇලීම ගැටීම ලෝභ දේශම උපදින්න ඔබ පුරුදු කරගන්නවා. දැන් මා දකින්නේ මෙහෙමයි. නිදහසේ ලෝකේ ජීවත් වෙන්න දීපු ඇසකන නාසය දිවකය ඇලෙන්න ගැටෙන්න ගිහින් තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ බාහිර කාරණා නිසා ලෝභයෙන් දේශයෙන් මොහෙන් අපිරිසුදු කරගෙන ජීවිතය විඳවනවා. විඳින්න දුන් ජීවිතය විඳවනවා. ඉතින් ගැලවෙන්න පාරවල් හොයනවා. සැනසෙල්ල හොයනවා. දොරවල් 6ටම ඕක නේද දැන්? ඔය කලක් තිස්සේ මා පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේක දකින්න මේ කාමය කියන්නේ බාහිර වස්තු වල තියෙන එකක් නෙමෙයි. තම තමන් රුචි අරුචි පරිදි හදාගත්ත මේ මොහොතේ උපදින සිතුවිල්ල කෙනෙක් දෙයක් තැනක් හතුරෙක් මිතුරෙක් මම කොටක විඳවන එක කියලා. ඒකනේ අර නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ නැත්නම් කාමයේ සිහිනයක් කියන්නේ ඒකනේ අර. නමුත් මේ සිතුවිල්ලට උපදින දේ තලුමරන්න මොන තරම් මිනිස්සු ජීවිත කාලය කැප කරනවද? ඔන්න ඔය පෙන්වන්නේ මොකක්ද? ළමා කාලේ සිට මහලු කාලේ දක්වා මේ යම්කිසි පුද්ගලයෙක් මේක තේරුම් ගත්තේ නැත්නම් ඔහු කියන්නේ බාහිර රූප දකින්නවා කියලා. බාහිරේ හතරයි ඉන්නවයි කියලා. නමුත් බාහිරේ උදව් වෙන්න ඔබ
හතුරු මිතුරු කැමති අකමැති හරි වැරදි හොඳ නරක දෙපැත්තකට බෙදාගෙන ඇලීම් ගැටුම් ටිකක් හදාගෙන දැන් විඳවනවා. බාහිර දේවල් ප්‍රත්‍යක් පමණයි උපදින්නේ ඔබ හදාගත්ත එක. දැන් තේරෙනවද මේ සැපට ඇලෙන්න ගියාම එහා සමාන දුකකුත් වෙනවා දෙපැත්තකටම විඳවන්න වෙනවයි කියලා. ඔන්න මිනිසුන් කරන වැඩේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා. දැන් ඉතින් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පෙන්නන්නේ මේ වෙලාවටනේ. කොහොමද මේ සොම්නසක් දොම්නසක් ඇති කරගන්න නැතුව සිහි ඇති ඒ සම්‍යක් ප්‍රඥාවෙන් උපේක්ෂා සහගත වෙන්නේ. අන්න ඒකයි දැන් හොයාගන්න ඕන. ඕක දැන් ඕන කෙනෙකුට වෙනවා. ඔය මම කියපු කතාව මේ ලෝකේ උපදින ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තර ලෝකේ කොතනක ඉපදුනත් වෙනවා. සත්තුන්ට ඒක වුණාට හදාගන්න කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ප්‍රේතයින්ට දොම්මනෝ විතරයි, දෙවියන්ට සුම්මනෝ විතරයි. අපිට තමයි සුම්මනෝ දොම්මනෝ තියෙන්නේ. දැන් මොකද්ද මේකට අපි කියන්නේ? එකතු වුණා. මේවට එකතු වෙන්න පුරුදු වුණා අපි. ඒ එකතු වෙනවට කියනවා ඇලෙනවා, ගැටෙනවා. සුම්මනෝ ඇලෙනවා, දුම්මනෝ ගැටෙනවා. දැන් ඇලීම ගැටීම එන්න නැවත භාවිතා කරන්න බලවත් වෙනවා. බලවත් වෙන්න චිත්තාභ්‍යන්තරයේ ලෝභ මූලය, දේශ මූලය බලවත් වෙන්න නිදහස නැතුව යනවා. සනසිල්ල නැතුව යනවා. දැන් මේක බලන්න ප්‍රායෝගික හරිද කියලා. අලුත් තැනකට ගියාපම, අලුත් විවාහ වුණාම, අලුත් නිවසට ගියාපම, අලුත් රටකට ගියාම, අලුත් කාර්යයකට ගියාපම අලුත්. හැබැයි පරණ වෙනවානේ. අනේ පරණ වෙන එක පරණ වෙනවා නෙමේ, පරණ කරගන්නවා. ඒ පරණ කරගන්නේ මේ සුම්මනෝ දුම්මනෝ හෙවත් මෙව නවත්තන්න යාමෙන්. සොම්නස හොඳයි, මට ඒක හොඳයි නවතින්න කියලා ඇලෙනවා. දුම්නස මට ඒක එපා කියලා ප්‍රතික්ෂේප කරනවා. නමුත් Taman හදාගත්තම ගැටෙනකොට එනවා. ඉතින් නාට අඳුකල වගේ දකින්නකොටත් කියලා කියනවා. හොඳයි මේ හදාගත් එක නිසා නම් දුක් ගෙනත් දෙන්නේ ලෝකෙද වැරදි? දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ අටලෝ දහම නවත්තන්න දේශනා කරලා තියෙනවද? මේ දෙපැත්තට අන්තයට යන එක වෙනුවට අන්න සිහියෙන් ඉඳ. දැන් මොකද්ද සිහියෙන් ඉන්න ඕන? දැක්ක කියන්නද? මේ පෙන්නන්නේ මේ උපෙක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ කියලා. ඒ සිහියෙන් ප්‍රඥාවෙන් උපේක්ෂාවට එන්න වෙනවා, නිකන් බෑ. ඒ කොහොමද? සාමාන්‍යයෙන් මම දකිනවා මෙහෙම. ගම්බද නැතත් දැන් නම් ඒ උත්සව සමවලට රූපවාහිනී යන්ත්‍ර පවත්වල පාවා පෙන්නනවානේ කෘත්‍රිමව හරි හදලා ඔන්චිල්ලාව. ඔන්චිල්ලාවේ සතුට තියෙන කුමක් නිසාද? දෙපැත්තටම දෝලණය වෙන නිසා. ඈතට ගිහින් එන තරමට, උඩ යන තරමට පපුවයි දන්නේ පහළට නිමලයි එන්නේ කියලා කැරකෙන එකෙත් කියනවානේ කතර ඔන්චිල්ලාවේ. නමුත් මේ ඈතට ගියාට නතර වෙන්නේ අනිත් පැත්තට එනවා. එහා සමාන පරයක් අනිත් පැත්තට යනවා. එහාට ගිහින් මැදට එනවා, නතර වෙන්නේ අනිත් පැත්තට යනවා. ඒ දෝලණයේදී දෙපැත්තක් නැත්තම් දෝලණය වෙන්න බෑනේ. අන්න ඒ වගේ මේ යම්තාක් සැපට ගනීද යම්තාක් ඇති වෙනකොට දුක එනවා. යම්තාක් දුක් වෙනවද ඒසක් අනිත් පැත්තට යනවා. ඒ නිසා අපි තමයි මේ දෝලණය හදාගන්නේ, දෙපැත්තට යන එක. දැන් පෘථග්ජන පුද්ගලයා දෝලණය වැඩි කරගන්නේ ඔන්චිල්ලා වේගය වැඩි කරගන්නේ ජීවිත අවසානයේ දක්වා. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට පැහැදිලි කරමින් මේ දෝලණය අත්හිටවලා වේගය අඩු කරන මැද නතර වෙන්න උගන්වනවා. ඒතකොට දෙපැත්තටම අයිති නෑනේ. දැන් තේරුම් ගන්නේ මොකක්ද? රූපේදී ඇලීමෙන් මම හැදේ, ගැටීමෙන් මම හැදේ. අන්න ඒ නිසා ඒ ඇලීම ගැටීම නිසා සැප දුක් දෙක හටගනී. දැන් ජයගත් තැනැත්තේ සතුරන් ඇත්තේකි, පරාජිත වූයේ දුකින් වෙසේ. ජයෝ වේ පසවති දුක්ඛං සේති පරාජිතෝ.
උපසන්නෝ සුඛං සේති අරාන්තයයි මේ අන්තයි එකතු වෙන්නේ නැතුව ඒකට අතහැර දමා මද මැදහට පැමුණහම සුවසේ වාසය කරන්න පුළුවන්. දැන් භික්ෂූන්ගේ ඉන්ද්‍රිය සංවරය හැදෙන්නේ කොහොමද? එතකොට බිම් බලාන හිටපුවාමද? ඔය ඉන්ද්‍රිය සංවර සීලය කියලා කතා කරනවා නැත්නම් නැතිනම් කතා කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හොඳට සිරවුල් බාගෙන ලස්සනට සිවුරු පරවගෙන ඔවුනොන්ට ප්‍රියශීලීව ඉන්නවා කියලා. ඒ කුමක් නිසාද? ඇසෙන් විතරක් නෙමෙයි ඉන්නේ හාට කනෙන් නාසයෙන් දිවෙන් කයනොත් ඔය සුම්මනෝ දුම්මනෝ කියන්නා වූ දෙපසට පැදවීම කාමයේ හොයන්න යන එක. මේක තමයි කාම ඒසනා. තව එහාට හොයන්න යනවා. හොයන්න ගියාම එක පැත්තක් හොයනකොට අනිත් පැත්තත් එනවා. අර උපසන්නෝ සුඛං හේති කියන්නේ මේ පැත්ත අතාරිනවා. අතාරිනවා කියන්නේ අන්න ඒකට තමයි දැන් අපිට මේ අවශ්‍ය වෙන්නේ මොකද්ද? සතෝ සම්පජානෝ නැවෙනවා. සිහිය ඇතියේ සතෝ සම්පජානෝ මනා නෝන ඇතියේ මොනවා කරන්නද? පෘථග්ජන පුද්ගලයාට නම් එනකොට ඒක අහුවෙන්න සිහිය ඕන නැහැ. අසුරු ගසන සැනකින් ගැටෙනකොට චිත්තාභ්‍යන්තරයේ තිබි මේක ඇවිත් ඉවරයි. චිත්තාභ්‍යන්තරෙන් ඕකාව කියන්න දන්නේ නැහැ. බාහිර එක දැක්ක කියලා කියනවා. මට දැන් ඉන්නවා මරනවා පෙරුන්නේ නැහැ කේන්තියාව කියලා. දැන් මේකට එකතු වෙනවා. මේ එකතු වීම පුරුදු කරගත්තා වූ පෞල් ජීවිතය එහෙම නැත්නම් නිවසක ගත කරන්නා වූ සමාජිකින්ගේ ජීවිතය ආයතනයක් තුළ ගත කරන්නා වූ සේවකයින්ගේ ජීවිතය මෙතන ඕන තැනක බලන්න. මොකද්ද? ගිනි කෙලි සම්දර්ශනයක්. ඇයි? මේවත් සමග උපදින හැඟීමක් තියෙනවානේ. ලෝභ උපදිනවා, ද්වේෂ උපදිනවා. එතකොට ලෝභයට නැතුවම ද්වේෂ උපදිනවා නැත්නම් ද්වේෂත් උපදිනවා. දැන් මේ ලෝභ දේශ මොහ ඉපදීම බාහිර කාරණත් උදව් කරගෙන තමන්ගේ හටගත්ත ඇලීම ගැටීම නිසා චිත්තාභ්‍යන්තරයේ දූෂිත වීමෙන් හටගන්න දෙයක් කියලා තේරෙනව නේද? දැන් සිත පිරිසුදු කරගන්න පුළුවන් නේද? එතකොට මේක දන්නේ නැතුව. ඇත්තටම මේ සිතුවිල්ලේ හතුරෙක් හරි මිතුරෙක් හරි ඉන්නවද? කෙනෙක් හරි දෙයක් හරි තියෙනවද? මේක දැන් එකක්ද? මව්කුසින් බිහි වෙනකොට මේ ලෝකෙ ඔබට මව්පියන්වත් හිටියේ නැහැ. නිත්‍යානුකූලව සහ සිද්ධියේදී මව්පියන් හිටනව ඔබ දන්නේ නැහැ. ඒ නිසා හොඳ නරක මේ දෙකක් ඇත්තෙම නැහැ. හරි වැරදි දෙකක් ඇත්තෙම නැහැ. ඒ විදිහට ලෝකේ හඳුනාගන්න යාම තුළ සිදුවෙනා වූ මේ අර මා කියන ආකාරයට හමු වුණාම දකින්න එක වෙනකොට දකින්න යාම තුළ කාම යසනා ඒවැ සැප තියෙනවා කියලා හොයන්න යනවා. දැන් මේ හදාගත්ත සිතුවිල්ලක් විඳින්න කොතරම් දුර ගියත් ලංකාවේ හරි ලෝකේ හරි විශ්වයේ හරි කෙලවර හමු වෙන්නේ නැහැ නේද? මොකද ඒක සිතුවිල්ල බලවත් කර ගැනීමක් විතරනේ. සිතුවිල්ල තියන්න බෑ. ඒ නිසා ඒක උඩින් හම් වෙන්නේ නැහැ. දැන් මොකද්ද සති සම්පජානෝ? සතිමා සම්පජානෝ. සිහියෙන් ප්‍රඥාවෙන් දකින්න ඕන. අනේ ඒක පාවිච්චි කරපුවම මේ සුම්මනෝ දුම්මනෝ දෙක වෙනුවට මැදට එන්න පුළුවන් ආපහු කියලා පෙන්වන්නේ. දැන් සැප වශයෙන් ගැනීම සතිද? දුක් වශයෙන් ගැනීම සතිද? ඇලීම සතිද? ගැටීම සතිද? සම්පජානෝද? නැහැ. එනම් තමන් හදාගත්ත දෘෂ්ටිය අතහරින්න වෙනවා. එතන අතහැර මැදට එන්න වෙනවා. ඒක එකතු වීම තුළින් බෙදීම තුළින් බලවත් වුණා නම් එකතු නොවීම තුළින් බලවත් බව අඩු වෙලා ටික අන්න ඒක තමයි තෝක තෝකං කනේ කනේ කියන පදයක් ත්‍රිපිටකේ පවතින ටික ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇසට ගැටෙන ක්ෂණයක් පාසා ඇසෙන් කනට ගැටෙන ක්ෂණයක් පාසා කනෙන් නාසයට ගැටෙන ක්ෂණයක් පාසා නාසයෙන් දිවට ගැටෙන ක්ෂණයක් පාසා දිවෙන්.
දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයාට නේද චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු කියන ගාථාවෙන් පෙන්ලා තිබෙන සංවර වීම යහපත් කියන සංවර ප්‍රතිපදාවේ යන්න ඕන. දැන් මොනවා හරි බුදුරජාණන් වහන්සේ මේකට වැඩ නවත්තන්න කියලා තියෙනවද? හාන්න එපා, පෝරු ගන්න එපා, බස් රථ එලවන්න එපා, රැකියාවක් කරන්න එපා, උගන්වන්න එපා කියලා. තමන්ට පැවරණ වගකීම් ටිකක් වෙනවා, ඒ වගකීම කරන්න වෙනවා. තමන් ජීවත් වෙන ලෝකයේම පෘථග්ජන භාවයේ වරද නිසා තමයි මේ බාහිර දේවල් වල අදාළව ඇලෙන ගැටෙන ස්වභාවයක් හිතේ නවත්තා ගත්තේ. එතකොට එහෙනම් ලාභයත් මගේ නෙවෙයි, අලාභයත් මගේ නෙවෙයි, ලෝක සිදුවෙන දේවල්. නමුත් ලාභයට ඇලුනහම මගේ මම වෙනවා. අලාභයට ගැටුනහම මගේ වෙනවා. අර ඇලීම ගැටීමට නේද මමත්වෙන් ගැනීම කියලා කියන්නේ. ඒ නිසා නේද ලෝකෙත් සිදුවෙන නිසා තමන්ගේ චිත්තාභ්‍යන්තර ලෝභ මූලයක්, දේශ මූලයක් කියන්නේ තමන් බද්ධමා රස්ස වෙන්නේ ඒ නිසා නේද? දැන් මේ ලෝකෙත් එක්කලා ඇති කරගෙන බන්ධනෙන් නිදහස් වෙන්න නෙමෙයිද බුදුදහම බලන්න තියෙන්නේ. රූප නවත්තන්නත් නෙමෙයි, රූප බලන එක නවත්තන්නත් නෙවෙයි. මේ තවදුරටත් මේ පාරේ ගියොත් ඇලෙන කරුණු 100 නම් දුක් 100යි, 1000 නම් 1000යි, නිදහසක් නැතිම තැනට හිර වෙනවා. පෘථග්ජන පුද්ගලයා. මම සාමාන්‍යයෙන් පැහැදිලි කරන්නේ ඔය පුංචි වාහනයක් අරගෙන ඒකේ මිනිස්සෙක් හිටවලා ඇතුලේ ඒක වටේට ගඩොල් ගොඩ ගහනවා. අඟටම තියලා ගොඩ ගහපුවම මේ මිනිස්සයා ගඩොල් වලට හිර වෙනවානේ. ආය හැරෙන්නවත් බෑ. ඒ වගේ මිනිස්සයා ජීවිතේ හිර කරගන්න එක නේද මේ කරන්නේ මේ උතුම් දහම තේරුම් ගන්නේ නැතුව. දැන් එතකොට අන්න හදන්න පටන් ගන්නවායි කියන්නේ මොකක්ද වෙන්න ඕනේ එහෙනම්? දැන් බලන්න ආයෙත්. ගැටෙනකොට Taman හදාගත්ත එක උපදිනවා. ඒක මේකෙද තියෙන්නේ චිත්තාභ්‍යන්තරයේ හේතු වශයෙන් තිබිලා දෙන්නේ. දැන් හරිද? uppannam කාමිතක්කම් කියන්නේ ලෝභය. uppannam ව්‍යාපාදිතක්කම් කියන්නේ ද්වේෂය. දැන් මේ පාරේ තවදුරටත් දුක් වැඩි වෙනවා කියලා තේරෙනවද? මේක අනුසෝතගාමී ජීවිත අවසානයේ දක්වාම දුක් හදාගෙන දුකසේ ජීවත් වෙන්න පුළුවන් කියලා ඈත පේනවද? වැඩිහිටියන් මේ தත්ත්වයටපත් වෙලා දුක් විඳින බව තේරෙනවද? ඔබ මේක හදාගත යුතු බව සහ මේ ආගාදයට දරුවන්පත් නොකළ යුතු බව තේරෙනවද? එහෙමයි මම ඒකට දැන් කියන්නේ. වර්තමානයේ හදාගෙන නිදහස් වෙන්න පාරේ යන ගන්න ඕන දරුවන්ටත් මේ ආගාදයට හෙලන්න නරකයි. නමුත් මායා ලෝකයේ හැම විටම දියුණු වෙන සෑම මාධ්‍යයක් ඔස්සේම බාහිතන්නේ මට 65 හෝ 65 විතර කාලෙ වෙන්න ඇති ගුවන්විදුලිය හමු වෙන්නේ නැත්තේ ඊට පස්සේ 80 81 කාලේ තමයි රූපවාහිනිය මුණ ගැහෙන්නේ මේ විදිහට තව එහාට ගුවන්විදුලිය රූපවාහිනියට ඇවිදින් ඊට පස්සේ ශ්‍රව්‍ය දුස්්‍ය වෙලා ඊට පස්සේ තවත් ඊට එහාට මාධ්‍ය ඇවිදින් ඒකෙන් විතරක් බලනවා වෙනකොට ඕනෑම ෆෝන් එකකින් ලෝකේ තියෙන ඕන දෙයක් බලන්න පුළුවන් වෙනකොට පහසුකම් වෙනකොට දැන් හොයන කෙනාට ඒ වාස්යෙන් ලෝකේ තියෙන ඕනෑම සભ્ય අසભ્ય දේවල් මෙතන ඉඳන් බලන්න පුළුවන්. හොඳයි හිත හදාගත්ත කෙනාට ලෝකේ බලන්න දෙයක් තියෙනවද? මේ උපේක්ෂාවට හිත හදාගෙන සිත තලු මරන්නේ නැති කෙනාට ලෝකේ බලන්න දෙයක් තියෙනවද? බලන්න ආවේ උංග කලකින් දැක්කේ නැතිසයි කියලා කියනවානේ. නමුත් අපේ බෞද්ධයින්ටත් බලන්න යන්න දේවල් නෙමෙයිද තියෙන්නේ. වෙසක් වලට වෙසක් බලන්න යන්න තියෙනවා. යමම් බණ්ඩ වෙසක් බලන්න. පොසොන් වලට බඳින්නනේ බලන්න යන්න තියෙනවා. හොඳුවක් බලන්න යන්න තියෙනවා. බලන මිනිස්සු කොහෙද යන්නේ? මතක තබා ගන්න. බලන මිනිස්සු යන්නේ කාම ඒසනාවේ. ඔන්න තේරුම් ගන්න කාරණාව. එනිසා ඇස දීලා තිබෙන්නේ ඒක පස්සෙන් පන්නලා හොයන්න නෙමෙයි. හම්බ වෙන දෙයක් හඳුනාගෙන ජීවිතය ගෙන යන්න. නමුත් වැඩිපුර බලන්න ගියාම ඇස වදයටපත් වෙලා පෙනීමත් අඩු වෙනවා. උපැස් වලවල් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද වද දීලානේ තියෙන්නේ ඇසට ඕනකට වඩා. දැන් ඇත්තටම බලන්න ඔබ නාට්‍යයක් නරඹ වෙන්න ඉන්නවා.
මේකෙ තිබෙන්නේ තිරයක් විතරයි මේකේ සෙවණැලි තිබෙන්නේ. හොඳයි සෙවණැලි වශයෙන් ඔබට පේන්නේ මිතුරාට ඇලීමත් හතුරාට තරහත් ඔබ ඒකේ ඉන්න වීරයා කෙරෙහි ඇලුම් කරනවා දුෂ්ටයා කෙරෙහි ද්වේෂ උපදවා ගන්නවා. දැන් ඔබේ සිත තලුමරන්න මේක උදව්වක් විතරයි නේද? මේ කාමයේ විඳිනවා කියන්නේ බාහිර දේවල් උදව්වෙන් තමන්ගේ සිත තලුමරනවා කියන එක තේරුම් ගන්න තරම් ඔබ ඉස්සරහට ආවද බලන්න. කාමතෝ විප්පමුත්තස්ස නත්තිසෝකෝකතෝ. ඊට පස්සේ අතහරින්න දෙයක් නැහැ. බාහිර ලෝකේ අතහැරෙන්නේ නැහැ නේ. තමන් මේ අල්ලා ගන්න එකයි අතහරින්න තියෙන්නේ. අන්න අපිට තේරෙන්න වෙනවා. සති සම්පජානෝ. දැන් සතිය තියෙන්න ඕන මොකටද? අරකට රැවටෙන්නද ශූන්‍ය වශයෙන් බලන්නද? අරකට ඇලෙන්නද නොඇලී අතහරින්නද? දැන් මේ ඇලෙනවට ගැටෙනවට කියනවා මඤ්ඤමානය කියලා. ඇලෙනවට ගැටෙනවා කියනවා නිත්‍ය සුඛාත්ම වශයෙන් බැලීම කියලා. මානම් දකින්නේ මෙහෙමයි. මනුස්සෙන්ට සැනසෙල්ලේ ජීවත් වෙන්න ඇහැ කන නාසය හදා වඩා ලෝකෙට එව්වා. ඔවුන් ඒවා පිටපස්ස යන්න ගිහින් තහනම් ගහේ ගෙඩි කාලා දැන් ගැලවෙන්න බැරුව විඳවනවා. සැබවින්ම තේරෙන්න ඕන කවදාවත් අපි මේ විඳින්න තියෙන දෙයක් නෙවෙයි හදාගත්ත දෙයක් කියලා. අන්න ඒක වැටහෙන එක තමයි කාමයේ හිස් අසාර කියලා කියන්නේ. සර්වඥවරු ලෝකේ ඇති කාමයක් නැහැ හිතේ ඔක තියෙන්නේ කියපු වදන තේරෙනකොට තමයි මීට වඩා සුන්දර සැනසීමක් තියෙනවා බුදුරු පෙන්නන. එතෙන් ඇස් දහරව ගන්නකෝ නෝනැස. ඔයක ඔය වගේ පස්සෙන් පන්නන්නත් ඕනෙත් නැහැ අහිමි වෙන්නෙත් නැහැ. මේක තුළ මම තවත් වචනයක් ඔබට කියන්නම්. දැන් ඔබ සෑහීමට පත් වෙන්නේ කොහෙන්ද? බාහිර දේවල් වලින්. රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ප්‍රශංසාවෙන්, නින්ද ඒවා බාහිර කාරණා වලින් තමයි ඔබ සෑහීමට පත් වෙන්නේ, තෘප්තිය හොයලා තියෙන්නේ. ඒ කාම ලෝකේ හැටි. නමුත් පේනවා නේද බුදුරජාණන් වහන්සේගේ නිහතමානීත්වයේ මේක තියෙනවායි කියලා මේ කිසිවක් කෙරෙහි සුව පහසු සහිත මහල් පූජා කරපු ප්‍රාසාද නැත්නම් ජේතවනාරාම වගේ දේවල් පූර්වාරාම වගේ දේවල් එහෙම නැත්නම් පාරලී වනේ වාසය වේරංජානුවර වාසය මහමග වනාන්තරේ කොළ ගොඩක් උඩ සිවුරේ ලාගෙන සැතපෙන ආකාරය ශාක්‍ය වංශයෙන් උපන්න ශාක්‍ය කුමාරයෙක් මේ කොළ ගොඩක් උන්නේ කියලා හීනමානයටපත් වුණාද? නැහැ. උන්වහන්සේට මේ ලැබිච්ච එක ඇරුණාම ලොකු හරි කුඩා හරි තිබිලා තියෙනවද? ඔබට මේවා ලොකු හරි කුඩා හරි තියෙනව නේද? අන්නරි ලොකු හරි කුඩා හරි වුණාම ලොකු වෙන තරමට කුඩා වෙනවා. ඒක නේද මේ දුක් ගෙනත් දෙන්නේ. අපි හදාගන්න එකක් නේද මේක? තේරුම් ගන්න ඕන කාරණාව. නමුත් අවසානයේට මේක අතහැරෙනකොට වෙනත් දෙයක් ඇතුළේ තිබෙනවා. ඒ උපේක්ෂාව කියන්නේ විදර්ශනා උපේක්ෂාව කියන දෙපැත්තට ඇදෙන්නේ නැතුව පත් වෙන තැනද. ඊට පස්සේ මොන සිද්ධියකදීවත් චිත්ත අභ්‍යන්තරයෙන් එන්න එකක් නැත්නම් ඇවිස්සෙන්න ගැටෙන්න එකක් නැතුවම දැන් සෑහීමටපත් වෙන්නේ තමන්ගෙන්. ඔන්න තමන්ගෙන් සෑහීමටපත් වෙන තැනට සිත දියුණු කරන් යනකොට බාහිර ලෝකේ තියෙන මොනවවත් වැදගත් වෙන්නේ නැහැ. පදවිතාන අන්තර පස්සේ පන්නන්න ලබන්න දෙයක් ලෝකේ නැතුව යනවා. සේරුම් ගන්න. එතකොට ලබන්න යන එක මානී ලබන්න දෙයක් නැතිව තේනකොට තමයි නිහතමානී කියන්නේ. දැන් අපිට එහෙනම් මේ මම පෙන්නන්නේ ඇස ගැන විතරයි. කන ගැනත් නාසය ගැනත් දිව ගැනත් ওই විදිහම තේරුම් ගන්න ඕන. ඔන්චිල්ලාවක් වගේ දෙපැත්තට මේක පෙන්වනවා දිගටමත් ඕක මේ සුමනෝ දුම්මනෝ කියන්නේ සැප දුක් වශයෙන් ගන්න පෘථග්ජන පුද්ගලයාගේ පුරුද්ද බුදුන් වහන්සේ. නමුත් අන්න භික්ෂුවට බුදුන් වහන්සේ පෙන්වලා තියෙන්නේ ඕකේ විඳින්න දෙයක් නැහැ සිත හදා ගන්න කියලානේ අර. ඉතින් ඕක තේරුම් ගත්තේ නැති අය ගෙදර හිටියත් විහාරස්ථානේ හිටියත් අර ගැඹුරු දහමක් වටහා ගන්න නැති අය ඉතින් ওই කාමයේසනාව යනවා. මම එකයි කියන්නේ මේ සද්ධර්මයේ නොතේරුණු පුද්ගලයා කාමසුකල්ලිකාන යෝගියෙක් ඒ කියන්නේ සිතේ උපදවාගත්ත කාමයේ උපදවා ගන්න බාහිර කාරණා හොයන කෙනෙක්
ඕක මගහැර පුද්ගලයා කැලේට ගිහින් ඒක උපදවා ගන්න නැතුව මගහැරලා සමාධියක් හදාගෙන අත්කලමතාන යෝගියෙක් කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට කාමසුකල්ලිකාන යෝගීන් සහ අත්කලමතාන යෝගීන් නැරුණාම මේ මුලාව තේරුම් අරගෙන හිත හදාගත්ත පළවැන්න බුදුරජාණන් වහන්සේ. දැන් තේරෙනවද සිත හදා ගන්නවා කියන එකේ තේරුම? සචිත්ත පරියෝදපණං කියන එකේ තේරුම. එනිදි මේවා තේරුම් ගත්තම කාගේ හරි ඇඳුම් වල දිග හරි කෙටි හරි අඩුවට ඇඳලා තියෙන එක හරි මේවා දෝෂ දර්ශනයට ලක් කරන්න ඕන දේවල්ද? ඒවා දෝෂ දර්ශනයට ලක් කරන්න ඒවා නිසා තමන්ගේ හිතේ හැඟින් උපදින කුහකභාවය නෙවෙයිද? මෙතරම්වත් ඇඳුම් සංවර නැතුව අඳින නිදහස් රටවල් ලෝකේ නැද්ද? උන්ට අදහස තියෙනවා කවුරුත් වැරදි කියන්නේ නැහැ නේද? අපි එහෙම කියන්නේ නැහැ අපේ රටේ මේ නිදහසේ ඇඳින්න කියලා නෑ. සංවර ඇඳුමක් ඕනමයි. මොකද පෘථග්ජන සමාජයක්. පෘථග්ජන සමාජයේ ඒවා තුලින් අර සිත උපදවා ගන්න උදව් වෙනවානේ. ඒ නිසා ඒ අවුල් සහගත සිත උපදවා ගන්න නැති වෙන්න, අවුල් කරන්නේ නැති වෙන්න ඇඳුම් හැමෝම අඳින්න ඕන. එතකොට අර දැක්මෙන් චිත්තාභ්‍යන්තරේ මතුවෙන්නේ නැති සංගමයක් තිබෙනවානේ. නමුත් හදාගත්තොත් දකින්නකොට ඇවිස්සෙනවා. එතෙන් මේ ඇවිස්සෙන එකේ වැරද්ද බාහිර ලෝකෙද තියෙන්නේ? තමන් හදාගත්ත එක නේද? ඔන්න මෙන්න මේ ආකාරයට මේ ඇලීම මම, ගැටීම මම, රූපෙත් එහෙමයි, ශබ්දෙත් එහෙමයි, ගන්ධෙත් එහෙමයි, රසෙත් එහෙමයි. දැන් ඔන්න පෘථග්ජන පුද්ගලයා මේවා ඔස්සේ පන්නන එකට බුදුහාමුදුරුවෝ අදාරනවා පරිහාන ධම්මං ගෝ භික්ඛවේ දේසිස්සාමි. එන්න ඇලෙන කරුණු ගැටෙන කරුණු වැඩි වෙන්න නිදහසේ ඉන්න බෑ. තමන් කලබල වෙනවා. දැන් මොනවද තේරුම් ගන්න ඔබ? බුදු සමයෙන් පෙන්වීම කියන්නේ එතකොට මොකද්ද කියලා තේරෙනවද දැන්? ලෝකේ පස්සේ පන්නන එක අතහරින එක. ඒවැ යමක් තියෙන නිසා නෙවෙයි හදාගත්ත සිතුවිල්ලත් තලමරලා කවදාවත් ඉවර වෙන්නේ නැහැ. සිතුවිල්ල හටගෙන නැසෙනවා, නැවත හොයන්න වෙනවා. ජීවිත කාලය මෙහෙව්වත් අසකනාදී ඉන්ද්‍රියන් දුර්වල යනවා, ඕනකම ඉතුරුයි. ඒ නිසා තව සැරයක් එන්න වෙනවා හොයන්න. නරක පැත්තට හෙව්වත් හොඳ පැත්තට හෙව්වත් අර හොයන නිසා එන්න වෙන්නේ. නරක පැත්තට හෙව්වොත් දිව දෙකක් හදාගෙන, කකුල් හතරක් හදාගෙන ඒවට අදාළ ඉන්ද්‍රියන් හදාගෙන එනවා තිරිසන්ගත සත්තු වෙලා. හොඳ පැත්තට හෙව්වොත් ඒත් දිව්‍යකාමී පැත්තට භවගාමී වෙන්න පුළුවනි. නිදහස් වෙන්න කොහෙවත් බෑ. බුදුවරු මිනිස්සුන්ට පෙන්නනවා මේ දෙපැත්ත හදාගන්න කාරණයක් කියලා ධර්ම දේශනා කරමින්. ඒ නිසා ඔය හදාගත්ත සිතුවිල්ලට මුලා නොවි, ඔයට එකතු නොවි ඉඳමින් ඔහි තියෙන බලවත් බලය අඩු කරන්න. එකතු වීමෙන් බලවත්වේ එකතු නොවීමෙන් අන්න එකතු නොවෙන්න තමයි මේ සති සහ සම්පජානය ඕනේ. ඒ මොහොතට පරණ පුරුද්දට එකතු නොවි උපේක්ෂා සහගතවට පත්වීම සඳහා ඒ අතෑරීම සඳහා එකතු නොවීමෙන් සති එහෙම නැත්නම් ප්‍රඥාව සම්පන්න බව. අතකොට ඒසනා නැහැ. ඒසනා කියන්නේ සොයා යාමනේ. එතකොට කාම ඒසනා නැහැ. දැන් හොයන්නේ බ්‍රහ්මචර්ය ඒසනා. කාම ඒසනා අතහැරියොත් ඊට පස්සේ බඹසර එසවීම. එතන හමු වෙන්නේ බඹසර හැසිරෙනවා අර. මෙන්න මේ විදිහට මිනිසුන් නොසිතූ ආකාරයේ කරුණු පැහැදිලි කරමින් මිනිස් ජීවිතය තුළම නොසිතූ ආකාරයේ මිනිසා අමාරු වැටෙන ආකාරයේ පුදුම උදාහරණ අරන් පැහැදිලි කරමින් මේ ජීවිතයේ සිරගයක් දඟගයක් දුක්ගයක් බවට පත් කරගන්න එකේ වගකීම ඔබටම පවරමින් ආපහු සචිත්ත පරියෝදපණං සිත ඕව පස්සේ පන්නන්න නැතුව දමනය කරගන්න. එතකොට උපේක්ෂාව කියලා කියන්නේ ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති පෘථග්ජනයට තියෙන එකක් නෙමෙයි මේ. ඒකේ ඇලෙන්න දෙයක් නැහැ, ගැටෙන්න දෙයක් නැහැ, අල්ලගන්න දෙයක් නැහැ. ගැටෙනකොට හමු වෙයි. හමු වෙලා නැති වෙලා යයි. බෙදීමක් නැහැ. හරිත් නැහැ, වැරදිත් නැහැ, හොඳත් නැහැ, නරකත් නැහැ. ඔය නිවීම සැනසීම සොයන ගමනේදී හරි වැරදි පද වළංගු නැහැ කියලානේ තියෙන්නේ. ඔර එක්තරා මේ සෙන් බික්ෂුවකින් ඇහුවයි කියලා කියනවනේ ශිෂ්‍යෙක්. මොකද්ද පිළිවෙත කියන්නේ කියලා. පිළිවෙත කියන්නේ එදිනදා ජීවිතය කියලා කිව්වයි කියනවා. එදිනදා ජීවිතය කිව්වේ. ඒකට හරි වැරදි හරි නැහැ කියනවා. හොඳ හරි නරක හරි මොකක්වත් නැහැ කියලා. මේ පෙන්වන්නේ අර හරි වැරදි හරි බෙදා ගැනීමෙන් අල්ලා ගැනීම. සිත බෙදී යන එක. දැන් මා දකින්නේ ලෝකේ නිසා සිත බෙදිලා. මිනිස්සු දුක් විඳිනවා. ලෝකෙ හැමම කවදත් තියෙනවා. අපි බෙදා ගන්න හදාගත්තාම
අපට ලෝකෙත් එක්කලා කොකු දාගන්න නැතුව ඉන්න පුළුවන්. මේ කොකු දාගන්නේ ඇලීම සහ ගැටීම විසින් කියන එක තේරෙනවානේ. දැන් එතකොට ඔන්න සසුන්ගත වුණ භික්ෂුව සතු ඉහාත්ම වශයෙන් ආහුනේය බවට, පාහුනේය බවට, දක්ඛිනේය බවට, අංජලිකරණීය බවට පත්වීම සඳහා මොකද වෙන්න ඕන? චක්කුනාසානුරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ. ඔක තේරුම් ගත්තාම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් නොඇලී නොගැටී මමත්වයෙන් නොගෙන සිහිය පාවිච්චි කරලා ප්‍රඥාවෙන් එකතු නොවීමෙන් අනිත්‍ය බලන්න පුළුවනි. එකතු වීමෙන් නිත්‍ය බලන්න පුළුවනි. එකතු නොවීමෙන් අනිත්‍ය බලන්න පුළුවනි. තව මේකේ පේලි පහක් හයක් තියෙනවා. නමුත් පහක් හයක් කියන්න ඕන නැහැ. මට ඕනකම තියෙන්නේ පේලි පහ කියන්න නෙමෙයි. එක ඇසකින් හරි එක කනකින් හරි මේ කාරණාව මේ බුදුදහමෙන් පෙන්වන්නේ මොකක්ද කියලා පෙන්වන්න. ඉතින් මේක බලන්නේ නැතුව අපි ලෝකේ වටේ ගියත් පිළිම දහසක් හැදුවත් බෝධි දහසක් හැදුවත් තව මොනවා හැදුවත් අදාළ තැනට එනවද ඔබ? නෑ. අර හරි වැරදි හොඳ නරක ලොකු කුඩා ඒවා ලොකු පිළිම ලොකු කුඩා පිළිම ලොකු වැඩ කරන්න යනවා. එන බාහිර ලෝකෙ තියෙන ලොකු සහ කුඩා මොකක්වත් බුදුසහමේ නිවීමට නෑ. ඒ ලොකු කුඩා අතහැරීමම තමයි නිවීම කියන්නේ. සෞපේක්ෂාවෙන් පරතරට පැමිණෙන්න ඕන කියලා පෙන්වන්නේ. විදර්ශනා උපේක්ෂාව කියලා මේකට පෙන්වන්නේ. ඔය සිද්ධිය දැකීමෙන් මුලාවී සිතර මුලාවී ඉන්න බව දැකීමෙන් ඒකට එකතු නොවීමෙන් හදාන යනවා. දැන් එතකොට මෙන්න මේ හදන මාර්ගය ගන්න එකට තමයි මාර්ග කියන්නේ. එතකොට අර ලෝභ දේශ මොහ ඇතෑරෙනකොට හම් වෙන අර තමන්ගෙන් සෑහීමටපත් වීමට තමයි ඵල කියන්නේ. ඵලය. දැන් අර ලෝභය මෝහය දෙන්නෙකුට 3 දෙනෙකුට 10 දෙනෙකුට 10 ආකාරයක්. නමුත් අර සංසුන් ඵලය ඒක බුදුන්ගේ ළඟම ශිෂ්‍යයින්ට දැන් ඇති වෙන අයට කියලා දෙකක් එහෙම නැහැ. තේරෙනවද දැන් බුදු සමයෙන් පෙන්වන නිවිලා ඉන්නවා කියන එකේ තේරුම? එහෙනම් නිවෙන්න මග ගන්න ඕනේ. මැරිලා නෙමෙයි. අනාගත බුදුහාඳුරන්ගේ ශාසනෙත් ඕක තමයි කරන්න තියෙන්නේ. අද ජීවත් වෙලා ඉන්න අය අද ගන්න. එතකොට ඉතින් ඔය ඒ බඳු පුද්ගලයින්ට ලෝකයාට විලාසිතා ඕන තරම් තිබුණාට ඒගොල්ලොන්ට විලාසිතා පස්සේ පන්නන්න කාරණයක් වෙන එකක් නැහැ. අර පෘථග්ජන භාවය තුළ ඒවා තියෙන නිසානේ දවසින් දවසට මාරු කර විශාල ඇඳුම් ප්‍රමාණයක්, බෑ ප්‍රමාණයක්, ඔරලෝසු ප්‍රමාණයක්, මේකීසා නොකී ස්ත්‍රී පුරුෂ හැමෝටම අදාළ විශාල ප්‍රමාණයක් ඕනේ දවසට අලුත් වෙන්න ඕනේ බාහිරින් අලුත් වෙන්න ඕන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇතුළතින් අලුත් වෙන්න පරණ වෙන්නේ නැතුව. ඇලෙන්න ගැටෙන්න ගොත් පරණ වෙනවා, ඇලෙන්න ගැටෙන්නේ නැත්නම් දිනපතා අලුත් වෙනවා. ඔය බුදු සමයෙන් පෙන්වන සරල චාම් ජීවිතය කියන එක පිළිබඳ පළවෙනි ප්‍රකාශය මම කළේ 2005 ප්‍රසිද්ධ මාධ්‍යකදී. නමුත් එතන හිටපු කෙනාත් ඒකට එකඟ වුණේ නැහැ. විචිත්‍රත්වයට මිනිස්සු කැමතියි කියලා. විචිත්‍රත්වයට කැමති පු탁ජනය. බුදු සමයෙන් පෙන්වන්නේ සරල බව කියන එක. ඔකේ නැති නිසානේ. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ නිසානේ. එක එකක් නැති නිසානේ. නැති එකක් තියෙනවා කියලා හදාන හිව්වට කවදාවත් හම්බ වෙන්නේ නැහනේ. මම මේකයි බුදු සමය තුළ පටිසෝත්තගාමී ප්‍රතිපදාවක් කියලා කියන්නේ ආපහු යන එකක් කියලා කියන්නේ. දැන් ඔබට මේක තේරෙනවා නම් ඊට පස්සේ මෙතෙක් නොදන්නකම නිසා හදාගත්ත මේ දෙපැත්තට අදාළ දේවල් uppannam කාමිතක්කං uppannam ව්‍යාපාදිතක්කං කියන්නේ ආයෙත් මේ දෙක නේද? පරණ පුරුදු එකතු වෙනට එකතු වෙන්න එපා කියන එක නේද බුදුදහමේ මාර්ගය කියලා පෙන්වන්නේ. දැන් ඔබට සිවුරක් පෙරෙන්නේ නැතුවට මේක තේරුම් අරගෙන මේ උපේක්ෂා සහගත බවට පත් වෙන්න පුළුවන් නම් ඔබත් සංඝ නෙවෙයිද? ඔබ ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය නොවේද? මේක හාමුදුරන් විතරක් අයිති එකක්ද මේ? නෑ, මේ සංවර වෙච්ච පුද්ගලයාට සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝස බික්කු රජාඳුෙන් හිටියත් කමක් නෑ, අඩු ඇඳුමකින් හිටියත් කමක් නැහැ. අපි පෙන්නන්නේ අලංකතෝ චේපි සමන්තරී ගාථාවේ. අන්න ඒ විදිහට තමා තේරුම් අරගෙන තමන්ගේ හිත හදා ගැනීම නැති මාර්ගයක් තුළ ලබන්න පුළුවන් උතුම් සැනසීමකට යන පාරක් තමයි මේකේ පවතින්නේ. එහෙනම් ඉතිරි කාරණා ටිකක් තේරුම් ගන්න මේ විදිහට
මේ වර්තමානයට වලං භාවයට පත්කර ගැනීමේ හැකියාව වාසනාව ඔබට ලැබේවා. එවිට සමාජයේ මීට වඩා තරඟකාරීත්වය අඩු සරල වෙන චාම් ජීවිත ඇති අය බවට පත්වේවි. මොකද නිහතමානීත්වය කියන එක ඉස්සරහට එන නිසා. දහම්මැස පාදාගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම අනුශාසනාව නිමා කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සැදැහි දායකත්වය දරනු ලබන්නේ දැනට ඇමරිකාවේ පදිංචි ගොඩේවත්ත පුෂ්ප කුමාර සහ රමණී පුංචි හොයා යන අයගේ පවුලේ සම විසිනි. අරමුණු අතර පේරාදෙණිය ට්‍රිටර්න්හි පදිංචි අවුරුදු 96ක් වයස ඇති තිලකාද සිල්වා ආදරණීය මෑණියන්හට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබ උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබෙන පිණිස මෙම පුණ්‍ය කුසල හේතු පාරමිතක් වේවා. 96 නම් සතවස් දෙක කාලයක් ජීවත් වෙවා යන්නත් සුභාශිංසනයක් වෙන්න ඕන. පරලෝ සැපත් කමරුපිටිය මාපලානේ පදිංචි සිට විශ්‍රාමලත් පොලිස් පරීක්ෂක ගොඩේවත්ත ආරච්චිගේ සයිමන් පියදාස පියාණන්ටද ත්‍රිමාන්නගේ ඥානවතී මෑණියන්ටද පියසිරි ගාර්දියේ පුංචි හේවා පියාණන්ටද අශෝක පුංචි හේවා වැඩිමහල් සොහොයුරාටද එමිල් රංජිත් පුංචි හේවා සොහොයුරාණන්ටද ලෙස්ලි කුරුප්පු සොහොයුරාටද ඇතුළු දායකත්වයේ දරූ අය නමින් මිය පරලෝකීය සියලු සංසාරගත ඥාතිවරුන්ට උතුම් ධර්ම දේශනෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා. ජීවිත සුවපත් වෙත්වා. ඉදිරියේදී නිවන් මඟ පාදා ගන්නට හේතු වේවා. එමෙන්ම කොරෝනා වසංගතයෙන් මියගිය සියලු දෙනාටත් නිවන් මඟ පාදා ගන්නට හේතු වේවා කියලා අපි කියමු. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවා. ඔබගේ මේ වලංගු භාවයට පත් කරගත හැකි යහපත් පැතුම් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර දායකත්වයේ දරූ ඔබ සහ ඔබ හැම දිනාටත් ඉහාත්ම වශයෙන්ම මේ ආහුනේය පාහුනේය දක්ඛිනේය බව සම්බුදු සසුනත ලෝනෑ කෙනෙකුට උරුම බව තේරුම් අරගෙන හිත හදා ගන්න පුළුවන් නම් ලෝකේ බලන්න දෙයක් නැති බව තේරෙනකොට ලොකු සැනසෙල්ලක් හම්බ වෙයි. ධම්මැස පෑදේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං